ආයිබෝවන් දරුවනේ ඔන්න අද අපි අපේ පළමු වාරයේ අවසාන ක්‍රියාකාරකම් දෙකක් එක්කයි මේ එකතු වෙලා ඉන්නේ. පෙර පරිදිම මගේ දරුවන්ට අදත් තියෙන්නේ සරල ඡේද දෙකක් කියවලා අවබෝධ කරගෙන ප්‍රතිචාර දක්වන්න. ඔන්න ටීචර් කලින් වගේම වනගත ළමෝ කියන කතා පොතෙන් පුංචි කොටසක් තෝරගත්තා. මේ කොටස ටීචර් 3 පාරක් කියනවා වෙනද වගේම මගේ දරුවෝ හොඳින් අහගෙන ඉඳලා මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. තිත්මෝ කිහිප දෙනෙක් ඉදිරියට ආහ. ඔවුන් ගමන් ගත්තේ යාන්තමින් පොළවට පා තබන්නාක් මෙන් ඉතා නිසලවය. අන්තට්ටු කිහිපයක් දැරූ ලොකු මුවෙක් වැව යූරේ සිටගෙන දෙකන් ඒ මේ අත හරවමින් උදාර ලීලාවෙන් බලා සිටියේය. ඌ රළේ නායකයා වන්නට ඇත. ඌ එසේ සිටිද්දී සෙස්සෝ වැවට බැස දිය බොන්නට වූහ. මුව දෙනක් කුඩා පැටවකුත් සමග දියට බැස්සාය. අනතුරුව මෙතෙක් වේලා ගොඩ සිටි මුවාද වැවට බැස්සේය. ඔන්න දෙවන වර කියවීම. තිත්මුවෝ කිහිප දෙනෙක් ඉදිරියට ආහ. ඔවුන් ගමන් ගත්තේ යාන්තමින් පොළවට පා තබන්නාක් මෙන් ඉතා නිසලවය. අන්තට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක් වැව යූරේ සිටගෙන දෙකන් ඒ මේ අත හරවමින් උදාර ලීලාවෙන් බලා සිටියේය. ඌ රළේ නායකයා වන්නට ඇත. ඌ එසේ සිටිද්දී සෙස්සෝ වැවට බැස දිය බොන්නට වූහ. මුව දෙනක් කුඩා පැටවකුත් සමග දියට බැස්සාය. අනතුරුව මෙතෙක් වේලා ගොඩ සිටි මුවාද වැවට බැස්සේය. ඔන්න අවසාන වර කියවීම මගේ දරුවෝ හොඳින් අහගෙන ඉන්න ඕනේ. තිත්මෝ කිහිප දෙනෙක් ඉදිරියට ආහ. ඔවුන් ගමන් ගත්තේ යාන්තමින් පොළවට පය තබන්නාක් මෙන් ඉතා නිසලවය. අන්තට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක් වැව යූරේ සිටගෙන දෙකන් ඒ මේ අත හරවමින් උදාර ලීලාවෙන් බලා සිටියේය. ඌ රළේ නායකයා වන්නට ඇත. ඌ එසේ සිටිද්දී සෙස්සෝ වැවට බැස දිය බොන්නට වූහ. මුව දෙනක් කුඩා පැටවකුත් සමග දියට බැස්සාය. අනතුරුව මෙතෙක් වේලා ගොඩ සිටි මුවාද වැවට බැස්සේය. ඔන්න මම මුලිනුත් මතක් කරා මේ වනගත ළමෝ කියන කෘතියෙන් උපුටා ගන්නා ලද ඡේද කොටසක්. මේ පොත රචනා කරලා තියෙන්නේ ඩොන් පීටර් පියතුමා. ඔන්න මගේ දරුවෝ දැන් ටීචර් කියලා දුන්න ඡේද හොඳින් අහගෙන හිටියනේ. දැන් ඔන්න මේ දීලා තියෙන ප්‍රශ්න වලට ටීචර් උත්තර දෙන්න ඕනේ. තිත්මුවෝ ගමන් කළේ කොහොමද? කොහොමද ගමන් කරා කියලා කිව්වේ? යාන්තමින් පා තබමින්. වැව යුරේ සිටගෙන සිටියේ කවුද? කවුද හිටගෙන ඉන්නවා කියලා තිබුණේ? ලොකු මුවෙක් නේද? මුව දෙන දියට බැස්සේ කාත් එක්කද? කුඩා පැටියා සමග. උදාර ලීලාවෙන් බලා සිටියේ කවුද? කවුද අනිත් අය දිය බොනකන් උදාර ලීලාවෙන් බලන් හිටියේ? ලොකු මුවා නේද? තිත් මුවෝ දිය බිව්වේ කොහෙන්ද? ඇලෙන්ද, දොලින්ද, වැවෙන්ද, මූදෙන්ද කොහෙන්ද? වැවෙන් නේද? හොඳයි. මගේ දරුවෝ දැන් මේ ප්‍රශ්න පහට නිවැරදි ආකාරයෙන් උත්තර ලියන්න නැති කියන්න නැති කියලා ටීචර් හිතනවා. හොඳයි දැන් දරුවනේ මං වචන 5ක් දෙනවා. මං කියනකොට මගේ දරුවෝ එක ලියන්න ඕනේ අභ්‍යාස පොතේ. හරි.
පොළොවට පොළොවට රළේ රළේ සෙස්සෝ සෙස්සෝ මුව දෙනක් පැටවා හොඳයි මං හිතනවා මගේ දරුවෝ මේ වචන පහත් අභ්‍යාස පොතේ සටහන් කරන්නට ඇති කියලා. හොඳයි දරුවනේ දැන් ඕගොල්ලන්ගේ ඡේද පොතේ තියෙන මෙන්න මේ කොටස කපලා ඉවත් කරගන්න. දැන් මගේ දරුවෝ ඡේදයේ නැවත හොඳින් 3 පාරක් කියවලා මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න ඕනේ. ඔන්න අභ්‍යාසයක් තියෙනවා ඉස්සෙන් සම්පූර්ණ කරන්න. මේ අභ්‍යාසය අභ්‍යාස පොතේ ලියාගෙන මගේ දරුවෝ කරන්න ඕනේ. ඊට කලින් අනිවාර්යෙන්ම ඡේද කොටස නැවත 3 පාරක් කියවන්න ඕනේ. ඔන්න ටීචර් තවත් කතන්දරයක කොටසක් තෝරගත්තා. මගේ දරුවෝ හොඳින් කතාවට සවන් දෙන්න ඕනේ. සුනිල්ගේ පොඩි වුණු සුදු කමිස අතෙහි මඩ පැල්ලමක් තිබුණේය. නිල් කලිසමත් කිලිටිය. එදා සිකුරාදා නිසා ඒකට නම් කමක් නැත. සඳුදාට අලුත් ඇඳුමක් අඳින හේයිනි. කළු සපත්තු ජෝඩුව දුහුවිල්ලෙන් වැසී තිබුණේය. ඒ දුටු සුනිල් තනි කකුලෙන් සිටගෙන අලු පාට මේස් වලින් සපත්තු පිසදා ගත්තේය. වමින් බෙදා පීරා තිබුණු බොකුටු හිසකෙස් තරමක් අවුල් වී තිබිනි. පළල් නළලෙහි දහඩිය මුසුදූවිලි රැඳී තිබුණේය. මේ ඡේද කොටස අඹ යහළුවෝ කියන කෘතියෙන් තමයි උපුටලා අරගෙන තියෙන්නේ. මේ කෘතිය රචනා කරලා තියෙන්නේ ටී.බී. ඊලංගරත්න මහතා. හොඳයි. ඔන්න දැන් දෙවන වර සවන් දෙන්න බලන්න මගේ දරුවෝ. සුනිල්ගේ පොඩි වුණු සුදු කමිස අතෙහි මඩ පැල්ලමක් තිබුණේය. නිල් කලිසමත් කිලිටිය. එදා සිකුරාදා නිසා ඒකට නම් කමක් නැත. සඳුදාට අලුත් ඇඳුමක් අඳින හේයිනි. කළු සපත්තු ජෝඩුව දුහුවිල්ලෙන් වැසී තිබුණේය. ඒ දුටු සුනිල් තනි කකුලෙන් සිටගෙන අලු පාට මේස් වලින් සපත්තු පිසදා ගත්තේය. වමින් බෙදා පීරා තිබුණු බොකුටු හිසකෙස් තරමක් අවුල් වී තිබිනි. පළල් නළලෙහි දහදිය මුසු දූවිලි රැඳී තිබුණේය. ඔන්න අවසාන කියවීම. සුනිල්ගේ පොඩි වුණු සුදු කමිස අතෙහි මඩ පැල්ලමක් තිබුණේය. නිල් කලිසමත් කිලිටිය. එදා සිකුරාදා නිසා ඒකට නම් කමක් නැත. සඳුදාට අලුත් ඇඳුමක් අඳින හේයිනි. කළු සපත්තු ජෝඩුව දූවිල්ලෙන් වැසී තිබුණේය. ඒ දුටු සුනිල් තනි කකුලෙන් සිටගෙන අලු පාට මේස් වලින් සපත්තු පිසදා ගත්තේය. වමින් බෙදා පීරා තිබුණු බොකුටු හිසකෙස් තරමක් අවුල් වී තිබිනි. පළල් නළලෙහි දහදිය මුසු දූවිලි රැඳී තිබුණේය. හරි නේද? ඔන්න මන් දැන් තව පුංචි ප්‍රශ්න කීපයක් අහනවා මගේ දරුවන්ගේ. ඔන්න දැන් මගේ දරුවෝ අහපු ඡේද කොටස ඇසුරෙන් ටීචර් ප්‍රශ්න කීපයක් අහනවා. ඔන්න නිවැරදිව උත්තර දෙන්න ඕනේ මගේ දරුවෝ. හොඳින් බලා ගන්න ප්‍රශ්න මොනවද කියලා පෙර වගේම. හරි. සුනිල්ගේ සුදු කමිස අතෙහි ගෑවී තිබුණේ මොනවාද?
මොනවද ගෑවිලා තිබුණේ? කෙහෙල් කිරිද, අඹ කිරිද, එහෙම නැත්නම් වෙන පැල්ලම්ද මොනවද? ඕ මඩ පැල්ලමක් ගෑවිලා තිබුණේ නේද? ඔහුගේ කලිසම මොන පාටද? මොන පාටද තිබුණේ කලිසම? ඕ නිල් පාට නේද? නිල් පාට කලිසමක් ඇඳගෙන තමයි එයා හිටියේ. දූවිල්ලෙන් වැසී තිබුණේ මොකද්ද? මොකද දූවිල්ලෙන් වැහිලා තිබුණේ? එයාගේ කළු සපත්තු ජෝඩුව නේද? ඔහුගේ හිස කෙස් කුමන ස්වරූපයේද? මොන වගේද එයාගේ කෙස් කියලා දාලා තිබුණේ? ඡේද කොටසේ කොහොමද තිබුණේ එයාගේ කෙස් ගැන? ඔව් එයාගේ හිස කෙස් බොකුටු හැඩේ නේද? ඔහුගේ නළලේ රැඳී තිබුණේ මොනවාද? මොනවද? දහදිය මුසු දූවිලි නේද? හොඳයි මම හිතනවා මේකටත් මගේ දරුවෝ නිවැරදි ආකාරයෙන් පිළිතුරු ලබා දෙන්න ඇති කියලා. ඔන්න මගේ දරුවෝ දැන් ඔයගොල්ලන්ගේ ඡේද පොතෙන් මෙන්න මේ කොටස කපලා ඉවත් කරගන්න. අපිට පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා කරන්න දරුවනේ. ඔන්න දැන් මගේ දරුවන්ට ඔයගොල්ලෝ අතේ තියෙන ඡේද කොටස ඇසුරෙන් ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙන්න තියෙනවා. ටීචර් කාඩ්පත් කීපයක් දෙනවා. මේ කාඩ්පත් වල තියෙන දේවල් ඡේදයේ තියෙන දේවල් එක්ක ගැලපෙනවා නම් මගේ දරුවෝ හරි ලකුණ දාන්න ඕනේ. ඡේදයේ තියෙන දේවල් වලට ගැලපෙන්නේ නැත්නම් වැරදි ලකුණ දාන්න ඕනේ. හරි නේද? හොඳයි. මේ ක්‍රියාකාරකම කළයින් පස්සේ ටීචර් මෙන්න මේ කියන වචන 10 මගේ දරුවෝ අභ්‍යාස පොතේ සටහන් කරන්න ඕනේ. ඔන්න ටීචර් දැන් වචන 10ක් කියනවා. හොඳින් අහගෙන ඉඳලා මගේ දරුවෝ අභ්‍යාස පොතේ සටහන් කරන්න. කමිසය කමිසය පැල්ලම පැල්ලම තිබුණේය තිබුණේය කිලිටිය කිලිටිය සිකුරාදා සිකුරාදා සඳුදා සඳුදා අලුත් අලුත් කළු සපත්තු කළු සපත්තු බොකුටු බොකුටු නළලෙහි නළලෙහි හොඳයි මං හිතනවා මගේ දරුවෝ මේ වචන 10 අභ්‍යාස පොතේ සටහන් කරන්නට ඇති කියලා. හොඳයි. ඡේදයේ ඇසුරින් මගේ දරුවන්ට තවත් පුංචි ක්‍රියාකාරකමක් කරන්න තියෙනවා. ඔයගොල්ලන්ගේ ඡේද පොතේ මේ ක්‍රියාකාරකම තියෙනවා. මගේ දරුවෝ මේ ඡේද පොතෙන් මේ කොටස කපා ඉවත් කර ගන්න දරුවනේ. නැවත ඡේදය කියවලා මගේ දරුවෝ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න තියෙන්නේ. වරහන් තුලින් තෝරා නිවැරදි වචනය යටින් ඉරක් අඳින්නයි තියෙන්නේ. උපදේශ හොඳින් පිළිපදින්න ඕනේ මගේ දරුවෝ. හොඳයි දරුවනේ දෙවන වාරයේ ක්‍රියාකාරකම් සමග අපි නැවත හමු වෙමු.